නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගෞතම බුදු සසුන අප හැම දෙනාට දායාද කළ අපගේ ආදි ගුරු දේවෝත්තම පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ උදාර ධර්මයේ මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් පිරිසිදුව අපට කියලා දෙමින් ගෞතම බුදු සසුනේ පිහිට ලබා ගන්නට අනුකම්පාවෙන් උපකාර කරන කලන මිතුරු ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් නමස්කාර වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අපි මේ දවස්වල ශ්‍රවණය කරමින් සිටින්නේ වෙස්සන්තර ජාතකයේ උතුම් විස්තර. මේ උදා වූ වෙසක් පුන් පොහොය වැනි දවසක තමයි අපගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ත්‍රිමංගල්‍යය සිදු වුණේ. ඉතින් අපි මේ වෙසක් පුන් පොහොය නිමිති කරගෙන තමයි මේ වෙස්සන්තර ජාතකයේ දේශනා කරන්නට කල්පනා කළේ. පින්වතුනි, අපගේ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමේදී තමන්ගේ ඥාති සමූහයා පිරිවරාගෙන වැඩ සිටිද්දී පොකුරු ඇස්සක් ඇද හැලුණා. එය මුල් කරගෙනයි තම ඥාතීන්ට මේ වෙස්සන්තර ජාතකය වදාළේ. ඉතින් මේ වෙස්සන්තර ජාතකයේ එදා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහොය දවසකයි. ඒ නිසා හරීම උතුම් වාසනාවක් අපිට මේ වෙසක් පුන් පොහොය නිමිති කරගෙන මේ වෙස්සන්තර ජාතකය අහන්න ලැබීම. මේ වෙස්සන්තර ජාතකයේදී අප මහා බෝධිසත්වයන් වහන්සේ හත් වතාවක් මහා පෘථිවිය කම්පා කරවමින් පාරමී ධර්මයන් මුදුන්පත් කරගත්තා. අපගේ බුදුරජාණන් වහන්සේ ඒ පාරමිතා බලයෙන් තුන්ලොව දිනා ජය ලැබුවේ උතුම් වෙසක් පුන් පොහොය දවසකයි. අපගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයත් සමගින් ඒ ධර්මයේ ලෝකයට ලැබීම නිසා ලක්ෂ කෝටි ගණන් දෙව් මිනිසුන් සැනසෙල්ලටපත් වුණා. සදා සැනසෙල්ල ලබා ගත්තා. එතෙක් මෙතෙක් කල් ඒ ධර්මයේ තුලින් දෙවි මිනිසුන් සැනසෙල්ලටපත් වූ ප්‍රමාණය ගණන් කරන්නත් බැරි තරම් තවමත් ඒ ධර්මයෙන් දෙවි මිනිසුන් සැනසෙල්ල ලබා ගන්නවා. අදත් අපට දුකෙන් පිරී ගිය මේ ජීවිතයේ සැනසෙල්ල ලබා ගන්නට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයෙන් පමණයි. ඒ ධර්මය අපිට ලැබුණේ උතුම් සම්බුද්ධත්වයට සමගමයි. ඒ සම්බුද්ධත්වයේ මහා අසිරිමත් දෙයක් පින්වත්නි. ඒ උතුම් සම්බුද්ධත්වයට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, ඒ සම්බුද්ධත්වයේ අසිරිය ගැන අපි මේ උදා වූ වෙසක් පුන් පොහොය මුල් කරගෙන අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් ඉතා ශ්‍රද්ධාවෙන් නිර්මාණය කළ කවි කීපයක් සජ්ජායනා කරලා අනතුරුව වෙස්සන්තර ජාතකයේ විස්තර ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. දෙව්ලොව දෙවියෝ
අහසේ සිටින්නේ දිවසලු නගමින් සොම්නස් වන්නේ අප මුනිදුට ලොව ජයයි ලැබෙන්නේ සාදු සාදු බුදු රුවන වඳින්නේ අහසේ වලාකුළු පහවී යන්නේ සඳරැස් පැතිරී එළිය කරන්නේ මරු පැරදු මුනි සම්බුදු වන්නේ සාදු සාදු බුදු රැස් විහිදෙන්නේ කළුවර පැතිරුණ නිරය තිබෙන්නේ අඳුර නසාගෙන එළිය කරන්නේ ඇයිදෝ මෙතරම් අසිරිය වන්නේ අප මුනිදුන් ලොව සම්බුදු වන්නේ දහසක් සක්වල එළි විහිදෙන්නේ බෝසෙවනෙන් එළිමතු වන්නේ ඇයිදෝ මෙතරම් අසිරිය වන්නේ අප මුනිදුන් ලොව සම්බුදු වන්නේ මිහිකත සතුටින් සෙලවී යන්නේ අනතුරු කිසිවක් එයින් නොවන්නේ ඇයිදෝ මෙතරම් අසිරිය වන්නේ අප මුනිදුන් ලොව සම්බුදු වන්නේ සිලි සිලි ගාබෝ පත් සෙලවෙන්නේ මුනිදුට සිසිලස සෙවන සදන්නේ විදුරසුනේ බුදු සිරිය දිලෙන්නේ අප මුනිදුන් ලොව සම්බුදු වන්නේ කල්ප ගණනකිනි මුනිදු උපන්නේ තුන් ලොව ජයගෙන සම්බුදු වන්නේ සිත පහදාගෙන මුනිදු වඳින්නේ සාදු සාදු බුදු සරණ ලබන්නේ සාදු සාදු බුදු සරණ ලබන්නේ සාදු සාදු බුදු
සරණ ලබන්නේ. සාදු සාදු සාදු. ඉතින් අපිට මේ ලබාගත් මනුස්ස ජීවිතයේ මෙවැනි ගුණධර්ම පුරුදු කළ බෝසත්වරයන් වහන්සේ නමක්ගේ විස්තර අහන්න ලැබීම අසිරිමත් වූ පිනක්. මොකද ලෝකේ බොහෝ දෙනා දන්නේ නැහැ. සමහර අය බුදුරජාණන් වහන්සේට ගොඩාක් නිඳා කරනවා. මේ ලෝකේ සමහර මිනිස්සු දෘෂ්ටි අරගෙන. දන්නේ නැහැ මේ උත්තමයාගේ ස්වභාවය. ඒ බුදුරජාණන් වහන්සේට යමෙක් වචනයක් වැරදි විදිහට කිව්වොත් බොහෝ පව් රැස් වෙනවා. හේතුව ගුණකඳ වැඩි. ඒ වගේම හිත පහදවා ගත්තොත් බොහෝ පින් රැස් වෙනවා. ඒ ගුණකඳ වැඩි. ඉතින් ඒ සම්බුදු කෙනෙක් බවට පත් වෙන්නේ මේ වගේ ගුණධර්ම පුරුදු කරලා කියලා අහන්න ලැබුණ නැත්තම් යමෙකුට දන්නේ නැහැ පින්වත්නි බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා. දැන් සාමාන්‍යයෙන් අපිත් පුංචි කාලේ අහලා තිබ්බේ. ඔන්න ඒ සිදුවත් කුමාරයා ඉපදුනා. මල් 7ක් උඩ ගියා. ඇවිදගෙන සිංහනාදයක් මේ විදිහට කළා. ඊට පස්සේ අවුරුදු 16ක් වුණාම යසෝදරා සරණ පාව ගත්තා. අවුරුදු 13ක් ගිහි ගෙදර ඉඳලා 29 දී සතර පෙරණිමිති දැකලා ගිහි ගේ අතහැරලා ගිහිල්ලා අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරලා අවුරුදු 35 දී සම්බුද්ධත්වයේ ලැබුවා. ඊට පස්සේ උන්වහන්සේ වදාළ ධර්මයක් අපි දන්නෙත් නැහැ. ඊට පස්සේ ඔන්න පිරිනුවම් පෑවා අවුරුදු 80 දී. ඔය වගේ යම් විස්තර ටිකක් අපි අහලා තිබුණේ. මෙවැනි පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඒ මහා බෝධියේදී වජිරාසනයේ මත ඒ සම්බුද්ධත්වයේ ලැබුවේ කියලා අපි දන්නේ නැහැ. ඒ සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වුණේ මෙවැනි ගුණධර්ම පුරුදු කරලානේ. මෙවැනි පාරමිතා පුරලානේ කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. මේ සියලු විස්තර අපිට දැනගන්න ලැබෙන්නේ උන්වහන්සේගේ අසුර නිසා. උන්වහන්සේ මේ යුගයේ සරල භාෂාවෙන් ඊටාම කැපවීමේ ධර්මයේ මතු කරපු නිසා. මේ ධර්මයේ වටිනාකම ප්‍රමාණ කරන්න බෑ. මේ ධර්මය අහන්න නොලැබුණොත් යමෙකුට ඒ ලබාගත් මනුස්ස ජීවිතේ හිස්සතින්ම මැරෙන්න වෙනවා. බොහෝ පව් කරගෙන මැරෙන්න වෙනවා. පින් නැතුව මැරෙන්න වෙනවා. එයයි ස්වභාවය. ඉතින් අපිට මේ මනුස්ස ජීවිතයේ මෙවැනි උතුම් උදාර ධර්මය අහන්න ලැබීමෙන් තමයි අපේ ජීවිත ඒ උතුම් යහපතට පැමිණෙන්නේ. අපේ ජීවිත යහපතට පමුණුවන අපේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන හිත පහන් කරගන්න ලැබීම අපි ලබාගත් මේ ජීවිතේ ඊටාම වටිනා ධනයක්. ඒ ශ්‍රද්ධා සම්පත්තිය ඇතිවීම පිණිස මේ උතුම් ජාතක කතා අපිට ගොඩාක් උපකාරී වෙනවා. මේ තමයි ධර්මයේ බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ ධර්මයේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ නවාංග ශාස්ත්‍ර ශාසනය එහි එක අංගයක් තමයි මේ ජාතක කියන්නේ. ඉතින් මේ ධර්මයේ තියෙන වටිනාකම පුදුම සහගතයි. මේ ධර්මයේ දැකපු ධර්මය අවබෝධ කරපු උතුමන් ඒ සැපයත් වින්දා. ඒ කාලේ ඔය බුදුරජාණන්සේ වැඩ හිටිය කාලේ ඔය මහා කප්පින කියලා රජ කෙනෙක් සංසාරේ බොහෝ බුදුරු මුණ ගැහිලා පින් කරලා යහපතේ හැසිරලා ආපු කෙනෙක්. දහසක් සේනාවත් එක්ක ඇවිල්ලා පැවිදි වෙන්නේ. රජකම් අතෑරලා දාලා තෙරුවන් ගැන අහන්න ලැබිලා සවැත් නුවරින් ගියපු වෙළඳ කණ්ඩායමකකින් ඒ මහා කප්පින රජතුමාට තෙරුවන් ගැන අහන්න ලැබෙනවා. ඒ තෙරුවන් ගැන කියා දුන්නට ඒ වෙළඳ පිරිසට බුදුරජාණන් වහන්සේ ගැන කියා දුන්නට රන් කහවණු 1000ක් දෙනවා. ධර්මයේ ගැන කියා දුන්නට රන් කහවණු 1000ක් දෙනවා. සංඝයා ගැන කියා දුන්නට රන් කහවණු 1000ක් දෙනවා. මිල කරන්න බෑ ඒ තෙරුවන් ගැන යමෙකුට කියලා දෙනවා නම් යමෙක් හිත පහන් කරන්න. නමුත් එතුමා ඒ වෙළඳ පිරිසට සතුටින් ධනෙ දෙනවා. දීලා ඒ වෙලාවෙම පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන බොහෝ දුර ගෙවාගෙන කප්පින රජතුමා ඇවිල්ලා පැවිදි වෙනවා.
අපේ බුදුරජාණන් වහන්සේ මඟ වැඩ සිටිනවා. එන මඟ ඊතරම් පින්වන්තයි. ඉතින් මේ රජතුමා පැවිදි වෙලා රහත් වෙලා වචනයක් පිට වෙනවා. අහෝ සැපයකි, අහෝ සැපයකි, අහෝ සැපයකි කියලා. ඒක නිරන්තරයෙන් උන්වහන්සේගෙන් පිට වෙනවා. ඉතින් ඇතැම් භික්ෂුන් වහන්සේලාට මේක තේරුම් ගන්න බැරි වුණා. ඒ සමහර භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා චෝදනා කළා. මේ භික්ෂුව කලින් රජ කෙනෙක්. ඒ රජ සැප සිහි කර කර ඔන්න අහෝ සැපයකි, අහෝ සැපයකි කිය කියා ඉන්නවා. ඇයි ගහක් මුල වාඩිලා ඉන්න කොටත් උන්වහන්සේට කියවෙනවා. දැන් එහෙම දෙයක් තියෙනනේ සමහර වෙලාවට බලන්නකො සමහර අයට දැන් ඔන්න දුක් කරදර වැඩි. මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. අයියෝ අම්මෝ අර දුක කියවෙන්නේ නැද්ද? කියවෙනවා. ඒ වගේ තමයි මේ ධර්මයෙන් සැපේ ලැබපු උතුමන්ගේ ජීවිතවල සමහර අයට ඒ සැපේ කියවෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණාට පස්සේ විස්තරය ඇහ බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් මේ නොතේරෙන භික්ෂුන් වහන්සේලාට මේක පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ උන්වහන්සේ කියනවා අනේ ස්වාමීනි මං කලින් රජකම් කළා. බයෙන් හිටියේ මං. කිසි සැනසෙල්ලක් නැහැ. උඩින් hina වෙලා හිටියට ඇතුලෙන් බයෙන් ඉන්නේ රජවරු. නමුත් දැන් මම මේ ධර්මය අවබෝධ කරලා ඊටාම සැනසෙල්ලෙන් ඉන්නේ. මට බයක් නැහැ දැන්. මම පින්ඩපාත කරගෙන ගහක් යටට ගිහිලා සුවසේ ඉන්නවා. ඒ දහම් රසයේ විඳිමින් මම අහෝ සැපේකි, අහෝ සැපේකි කියා මේ මට කියවෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන ගාතාවක් අදාලා පින්වත් මේ බලන්න මේ ධර්මයේ වටිනාකම මේ විදිහට ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චේතසා හරියප්පවේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කළ තියෙන එක සිංහලෙන් දහම් රස වළඳන කෙනා කල්ගෙවයි නිති සුවසේ පහන් සිතිවිලි ඇති කෙනා වාසය කරයි රිසිසේ සම්බුදුවරුන් වදහල අමාදම් රස දැනගෙන ලොවෙහි නුවණැති කෙනා ඇලෙයි ඒ දහමට සදා. බලන්න පින්වත්නි මොනතරම් සුන්දරද. කියනවා ධම්ම පීති සුඛං සේති දහම් රසය වළඳින කෙනා ඊටාම සැපසේ කල් ගෙවනවා කියනවා. විප්පසන්නේන චේතසා පහන් සිතුවිලිලින් යුක්තව තමයි කියනවා එයා වාසය කරන්නේ. අරිය පවේදිතේ ධම්මේ ඒ ආර්ය වූ සම්බුදුවරුන් වදහල ඒ ධර්මයේ දැනගෙන සදා රමති පණ්ඩිතෝ ඒ නුවණැති අය ඒ දහමට මැලෙනවා කියනවා. ඒ ධර්මයටම ආසා කර කර වාසය කරනවා කියනවා. ඉතින් පින්වත්නි මේවා ගැන අපි හොඳට හිත පහදවා ගන්න ඕනේ. මේ ධර්මයමයි අපිට ලැබෙන සැනසෙල්ල. මේ ධර්මයෙන් ඊටාම සාන්ත සැපයක් අත්විඳින්න ලැබෙනවා. මේ කාම සැපය කියන්නේ ඊටාම පහත් සැපයක්. ඉතින් ඔබ සතුටු වෙන්න මේ දහම් රසය අත්විඳින්න ලැබීම ගැන. මේ ලෝකයේ උතුම්ම රසයක් මේ සත්‍ය රසය. ඉතින් අපි ඒ උතුම් අපගේ මහා බෝධිසත්වයන් වහන්සේගේ ඒ පාරමිතා පිරු අවසානාත්ම භාවයේ විස්තරයි ශ්‍රවණය කරමින් සිටින්නේ. ඉතින් අපි ශ්‍රවණය කරමින් සිටියේ පින්වත්නි ඒ මන්ද්‍රී තාපසිය වෙලා ගිහිල්ලා ඒ සත්තුන්ගේ බාධා මැද වනාසපුර රාත්‍රියේ තමයි පැමිණුනේ. ඒ දෙවිවරු විසින් තමයි මේ විදිහට පරක්කු වෙන්න කටයුතු කළේ. මොකද මන්ද්‍රී බිසව කලින් අසපුවට ආවොත් දරුවන් නොදැක ඒ දරුවන් පස්සේ දුවගෙන ගිහිල්ලා බොහෝ දුකටපත් වෙනවා. ඒ දුකින් මුදවන්නයි
දෙවිවරු උදව් කළේ. ඇයි ඇය ගොඩාක් දරු සෙනෙහසින් යුක්තයි. ඒ උතුම් අම්මා කෙනෙක් මව් ගුණයෙන් පිරී ගියපු. දැන් අපි කිව්වේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ තරම් දරුවන්ට ආදරය කරන තාත්තා කෙනෙක් ඉන්නවා කියලා අපිට කියන්න බෑ. එවැනි ගුණ කඳක් තිබුණේ. ඒ වගේම තමයි මන්ද්‍රී දේවියත්. ඇයත් සසරේම අපේ මහා බෝධිසත්වයන් වහන්සේත් එක්ක ගුණ පූර්ණණය කරගෙන ඉන්නේ. ඒ මහා ගුණ කඳකින් ඉන්නේ අම්මා කෙනෙක්ගේ. සාමාන්‍ය අම්මා කෙනෙක් නෙවෙයි මේ. ඒ නිසා ඒ දරු සෙනෙහස ලං වෙන්න බෑ වෙන කෙනෙකුට. ඒ දරු සෙනෙහස උතුම් එකක්, අග්‍ර එකක්. එවැනි දරු සෙනෙහසකින් ඉන්නේ අම්මා කෙනෙක්ට ඒ දුක අඩු කරලා දෙන්න. ඒ දුක අඩු කරන්න තමයි මේ දෙවිවරු මේ කටයුත්ත කළේ. ඉතින් ඇය පැමිණියා අසපුවට. ඉතින් එදා පුන් පොහෝ දවසක් සඳ වතුර පොළොව තලෙහි ගලා ගියා. මන්ද්‍රී තවුසිය අසපුවට පැමිණිලා සක්මනේ කෙළවරෙහි නැවතී ඉඳලා පෙර යම් තැනක සිය දරු සිඟිත්තන් දකින්නවාද එතන දරුවන් දකින්න නොලැබුණු නිසා මේ විදිහට කීවා. ගාථාවලින් තියෙනවා. වෙනදා ඇවිල්ලා දරුවන් දකින්නවද යම් තැනක දරුවන් බලාගෙන ඉන්න වෙන දවස්වල. අද ඒ දරුවන් දකින්න නැහැ. ඒ දරුවන් නොදකින්න නිසා ඇය මේ විදිහට ඇයගේ දුක කියන්න පටන් ගත්තා. මේ ගාථාවලින් තියෙනවා. වෙනදා ශරීරයේ දුහවිලි තැවරුණු මා දරු සිඟිත්තෝ මව් දෙන එනතුරු පෙරමඟ බලා සිටින වසුපැටවුන් සෙයින් මා එන පෙරමඟ බලා මෙතැන නෙද්දල්වා බලා සිටිති. වෙනදා ශරීරයේ දුහවිලි තැවරුණු මා දරු සිඟිත්තෝ හංස දෙහෙනුව එනතුරු විල්දිය මත රැඳී බලා සිටිනා හංස පැටවුන් සෙයින් මා එන පෙරමඟ අවුත් මෙතැන නෙද්දල්වා බලා සිටිති. වෙනදා ශරීරයේ දුහවිලි තැවරුණු මා දරු සිඟිත්තෝ අසපුව නුදුරෙහි සිට මා එන පෙරමඟ අවුත් මෙතැන නෙද්දල්වා බලා සිටිති. එවිට මා දරු සිඟිත්තෝ දෙකන් සිලු උඩට නගාගත් මුවපොව්වන් වැන්න. ඔය මුව අවදානයෙන් බලද්දි කම්පෙති උස්ස ගන්නවා. ඒ වගේ දෙකන් සිලු උඩට නගාගත් මුව පැව්වන් වගේ මගේ දරුවෝ මං එනකොට බලාගෙන ඉන්නේ. මා එනවා දැක ආනන්දයෙන් ප්‍රමුදිතව මා වටකොට ඇඟේ එල්ලෙමින් දුවපැන මව් ශරීරයේ සොලවනවා. මගේ ශරීරයේ සොලවනවා. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. පැටවුන් හැරදමා ගොදුරු සොයා ගිය එළු දෙනකසෙයින් මුව දෙනකසෙයින් කැදැල්ල හැරදමා ගොදුරු සොයා ගිය පක්ෂි දේනුවකසෙයින් පැටවුන් අත්හැර ගොදුරු සොයා ගිය සිංහ දේනුවකසෙයින් මමද අදරැති සිඟිත්තන් හැරදමා ගොදුරු පිණිස වනයට ගියමි. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. පොද වැසි ඇදහැලෙන පර්වත සානුවෙහි ඇවිද ගිය හස්තීන්ගේ පියවර සටහන් සෙයින් මා දරුවනුත් ඔබමබ දුවපැන කෙලිසෙල්ලං කළ තැන්වෙල මේ සිඟිති පා සටහන්නේ. අසපු නුදුරෙහි තැනින් තැන ඔවුන් කෙලිසෙල්ලං පිණිස රැස් කළ මේ වැලි පොදිය. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. ඒ දරුව කෙලිසෙල්ලං කරපු ඒවා තියෙනවා. හැබැයි ඒ දරුවන් අද දකින්න නෑ මට. ඇයි වෙනදා දකින්නවනේ මේ මන්දිරේ තවුසියෙද්දි ඒ දරුව දුවගෙන එනවා. ඒක මේ කියන්නේ. ශරීරයේ දූවිලි තවරා වැල්ලෙන් ගැවසීගත් දරු සිඟිත්තෝ මා වටා දිව එති. අහෝ එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. යම් මා දරු සිඟිත්තෝ මින් පෙර වනයෙන් මා එන කල දුරදීම දැක පෙරමඟ ගමන් පිණිස දිව එන්නාහු නොවෙද්ද. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. ගොදුරු පිණිස ගිය එළදෙනත් මුවදෙනත් නැවත එනතුරු මග බලමින් සිටිනා ඒ පැටවුන් සෙයින් මා දරුවෝත් අසපු පෙරමඟ අවුත් වෙනදා
දුර සිටම මා එනු දැක නෙත් විදහා බලා සිටිති. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. දැන් බලන්න මේ ආදරේ පින්වත්නි මේ. ඒතර බලන්න ඇයගේ ජීවිතේ මේ දරුවන් වෙනුවෙන් මොනතරම් තැනක් දීලාද? ඒ දරු සෙනෙහස මේ සංසාරෙම ಗುಣ පුරාගෙන එන උතුම් අය මේ නිකන් අය නෙවෙයි පින්වත්නි. ලාමක බැඳීම් වලින් බැඳිලා ලාමක තෘප්තියක් ලබන්න නෙවෙයි. මේ ආදරේ සැබෑම ආදරයක්. ගුණධර්ම වලින් පිරිච්ච එකක් මේක. ඒ යසෝදරා උත්තමා වෙලා එන උත්තමයනි මේ ඉන්නේ මේ. ඊට පස්සේ කියනවා මේ වනාහි ඔවුන් කෙලිපිනිස ගත් පෙරලී වැටී ගිය රන් පැහැ බෙලි ඵලය. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. මා දෙතන කිරෙන් පිරී ඇත්තේය. මා ලයද පැලී යනසෙයින් කකියයි. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. එතකොට මේ දරුව කිරිබොන වයස. බලන්න කිරිබොන වයසේ දරුව පින්වත්නි මේ අපේ බෝධිසත්වයන් වහන්සේ දන් දුන්නේ ඊටාම දුෂ්කර අයුරින්. ඉතින් මේ අම්මා බලන්න මේ තමන්ගේ දුක කියන්නේ මේ. ඉතින් මේ වගේ මොන තරම් දුකක් අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ සම්බුද්ධත්වයේ වෙනුවෙන් යසෝදරා උත්තමාවියේ විඳලාද පින්වත්නි. මොනතරම් කඳුළු ප්‍රමාණයක් හලලැද්ද? දැන් මේ එක ජීවිතයක් දැන් අපි මේ අහන්නේ එක ජීවිතයක විස්තර මේ. අසංකේ කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවටම බොහෝ අවස්ථාවල් වල මේ උත්තමාවියේ දරුව දන් දීලා තිනවා. ඒ කැපකිරීම අපට හිතා ගන්න බෑ පින්වත්නි. ඒකයි යසෝදරා උත්තමාවියේ ඊතරම් උතුම් බවට පත් උනේ. උත්තම කාන්තා රත්නයක් උනේ. ඒ සුවිශේෂත්වයේ වෙන කාටවත් පින්වත්නි ගන්න පුළුවන් එකක් නෙවෙයි. වෙනදා එක් සිඟිත්තෙක් මා ඉන වැළඳ ගනි. අනිකෙක් මා ලය වැළඳ ගනි. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. යම් දරු සිඟිත්තෝ පස් වැලි ගෑවී ගිය සිරුරෙන් යුතුව ඒ සන්ධ්‍යාවෙහි මා එකෙහි තුටු සිතින් පෙරලෙති. එහෙත් අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරුවන් නොදකිමි. අහෝ කිම මේ වෙනදා මේ අසපුව දරුවන්ගේ හඬින් කෙලි මඩලක්සේ වැටහුණි. අද ඒ දරුවන් නොපෙනෙන අසපුව කරකැවෙන්නක් මෙනි. අහෝ කිම මේ අද අසපුව ගැඹුරු නිහඬ බවකින් මට වැටහේ. වන කවුඩෝවත් නොහඬති. මා දරුවෝ මිය ගියාහුද? අහෝ කිම මේ අද අසපුව ගැඹුරු නිහඬ බවකින් මට වැටහේ. පක්ෂීහුත් නොහඬති. මා දරුවෝ මිය ගියාහුද? මෙසේ ඇය වේගයෙන් සුසුම් ලමින් හඬා වැටමින් මහා බෝධිසත්වයන් වහන්සේ වෙත දිව ගියා. පළවැල ගෙනාපු කූඩියේ පැත්තකින් තැබුවා. මහා බෝධිසත්වයන් වහන්සේ දෙස කඳුළු ඈහෙන නෙතින් බලා සිටියා. තමන්ගේ දරුවන් පෙනෙන්ට නැති නිසා මහා බෝධිසත්වයන් වහන්සේගෙන් මෙහෙම ඇහැවා. අහෝ ස්වාමීනි කිම මේ තෘෂ්ණින් බුහුත වෙලා ඒ බිහිසුණු ස්වප්නයේ දුටු රැයසේමයි මගේ හදවත දැන් ගැහෙන්නේ. ඇයි කලින් දවසේ හීනයක් දැක්කනේ. ඒ හීනේ දැක්ක වෙලාවේ මගේ හදවත ගැහුණා කියනවා දැමුත් ගැහෙන්නේ. වන කවුඩෝවත් නොහඬති. මා දරුවෝ මිය ගියාහුද? අහෝ ස්වාමීනි කිම මේ තෘෂ්ණින් භූත වෙලා ඒ බිහිසුණු ස්වප්නයේ දුටු රැය වගේමයි මගේ හදවත. පක්ෂීහුවත් නොහඬති. මා දරුවෝ මිය ගියාහුද? අහෝ ආර්ය පුත්‍රේනි කිම මේ මා දරුවන් වන මුරුගයෝ ඩැහැගෙන ගොදුරු කොට ගත්තාහුද? වනේ ඉන්නේ සත්තු ගොදුරු කර ගත්තද? ඕජස් රහිත ජන ශූන්‍ය මේ වනාන්තරේ කවරෙකු විසින් මා දරුවෝ ඩැහැගෙන යන ලද්දාහුද?
නොයසේනම් නුඹ වහන්සේ විසින් මා දරුවෝ දූත මෙහෙවරෙහි යවන ලද්දාහුද? නොයසේනම් මියුරු වදන් තෙපලන දරුවෝ කුටියෙහි වැද සැතපෙන්නාහුද? නොයසේනම් කෙලිදෙලෙන් මත්ත මුලා සිතින් බැහැර නික්ම ගියාහුද? මා වෙසතුරු ස්වාමීනි, ඒ මා දරුවන්ගේ අඳුන්වන් කෙස් අද මට නොපෙනෙන්නේ කිම? රන් දැල් බඳු ලපැටි අත්පා නොපෙනෙන්නේ කිම? අහෝ හිමවතෙහි ඇත්කඳ ලිහිණීහු සිටින්නාහු යැයි මා අසා ඇත. ඒ කියන්නේ මේ ඇත්තු ඇරයි යන්න පුළුවන් මේ ගිජු ලිහිණියෝ ඉන්නවා කියලා මං අහලා තියෙනවා. ඒ ගිජු ලිහිණියෝ බැහැලා දරුවන් දැහැගෙන ගියාහුද? ඒ ගිජු ලිහිණියවත් අරන් ගියාද මගේ දරුවෝ? නොයසේනම් කවරෙකු විසින් මා දරුවෝ දැහැගෙන යන ලද්දාහුද? දැන් එක දිගට පින්වත්නි අහනවා. මේ දරුවෝ දෙන්න දැන් දකින්නේ නැති නිසා. දැන් බලන්න පින්වත්නි කොහොමද මේ දරු සෙනෙහස? මෙසේ මන්ද්‍රීතොමෝ වෙසතුරු නිරිඳු අභියස වැතිරි හැඬු කඳුලින් මොර ගෑවාය. මහා බෝධිසත්වයන් වහන්සේ සිටියේ තැන ඒ විදිහටම නිහඬව බලා සිටියා. එවිට දේවීතොමෝ අහෝ කුමක් හේයින් මාහා නොදොඩුනාසේක්ද? මාගේ කවරනම් දෝෂයක් වීදැයි අසමින් මේ විදිහට කිව්වා බෝධිසත්වයන් වහන්සේට. ස්වාමීනි, අද ඒ ජාලිය ක්‍රිෂ්ණජිනා දරු සිඟිත්තන් නොදකිමි. දරු නොදකිනා දුකටත් වඩා නුඹ වහන්සේ මාහා කතා නොකරන සේක්ද? ඒ දුක ඊතා මහත්ය. අහෝ උලකින් විදුම් ලද තුවාලයක් වගේ මගේ හදවත රිදුම් දෙනවා. අද ඒ දරු සිඟිත්තන් නොදකිමි. නුඹ වහන්සේද මාහා කතා නොකරන සේක. මේ දෙවෙනි උල් පහරින්ද මගේ හදවත ඊතා දැඩිව රිදුම් දෙනවා. මාගේ රාජ පුත්‍රයන් වහන්ස අද මේ රැයෙහි නුඹ වහන්සේ මාහා කතා නොකරන සේක් නම් මා දිවි පහව ගොස් ඇති වග හිමිදිරි උදෑසනම නුඹ වහන්සේ දකින්නාහ. ඔබ වහන්සේ කතා නොකර හිටියොත් උදේ හෙට උදේ මගේ දිවි නැතිලා තින දකින්න ලැබෙයි කියනවා. බලන්න පින්වත්නි, මේ බලන්න දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ බලන්න දැන් මේ කටයුතු කරන විදිහ. දැන් මේ ගොඩාක් දුකටපත් වෙලා ඉන්නේ දැන් මේ. දැන් මේ වෙලාවේ කිව්වොත් එහෙම දරුවෝ දන් දුන්නා කියලා ඒක මේ මන්ත්‍රී බිසවට ඔරොත්තු දෙයි කියලා හිතන්න බෑ. ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකයි මේ මහා බෝධිසත්වයන් වහන්සේ පරක්කු කරන්නේ. දැන් මේක කියන්නේ මේ බලන්න උන්වහන්සේගේ ප්‍රඥාවෙන් කොච්චර මේ කටයුතු කරලා තියෙනවද කියලා තේරෙන්නේ මේ වගේ. සාමාන්‍යයෙන් වෙන කෙනෙක් නම් ඉක්මනට ඔක කියනවනේ කලබලෙන්. මොකද්ද මේ කෑ ගැහිලි ඉවරයක් නැහැ. මේ මෙහෙමයි කියලා කියන්න කලබල වෙනවනේ. බලන්න බෝධිසත්වයන් වහන්සේ හැම වෙලේම ඒ අනිත් අයගේ දුක නැති වෙන විදිහට කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් මේ දානේ දුන්නා කියලා අනිත් අය බොහෝ දුකටපත් කරලා එහෙම නෙවෙයි පින්වත්නි. ඊටාම කරුණාව පිරී ගිය හදවතින් මේ පින්කම් කරන්නේ. ඇයි අර කිව්වේ? නාගසේන මහරහතන් වහන්සේ විස්තර කළේ. මෙවැනි මහා දුෂ්කර දේවල් උන්වහන්සේ කරේ මොකක් මුල් කරගෙනද? ඒ හදවතේ කරුණාව තියෙන නිසා කියනවා. ඇයි මේ සත්‍යය ගොඩ ගන්න නෙමේ කරුණාවෙන් නෙමේ පාරමී පුරන්නේ. තමනුත් ගොඩ ගිහිල්ලා. එතන කරුණාවමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිත් අයගේ දුක දුරු කිරීම පිණිස තමයි මේ සියලු පාරමිතා. එතකොට ඒ පාරමිතා පිරින්නේ අනිත් අයට දුක් දීගෙන නෙවෙයි. ඒවා ඉවසන්න පුළුවන් කෙනෙක් තමයි එන්නේ මේ. ඒ දන් දෙන්න. යසෝදර ඇඬුවාට ඇයගේ හදවත ගුණධර්මලින් පිරීලා. ඇය ස්වාමියාට සාප කරන්නේ. ඇය අනුමෝදන් වෙනවා. හැබැයි මන්ද්‍රී බිසවගේ හිත දැන් මේ වෙලාවේ තියෙන ස්වභාවයට කිව්වොත් ඇයට දරා ගන්න බැරි වෙනවා. ඇය දුකටපත් වෙන නිසා බලන්න උන්වහන්සේ එක ගානට සංගවලා මේ කටයුතු කරන විදිය බලන්න. එවිට මහා බෝධිසත්වයන් වහන්සේ මෝහට කිසියම් රළුබසකින් දෙඩුව මනාය දරු දුක පහ කරවනු මනාය කියලා මේ ගාථාම් පැවසුවා. අන්න දැක්කද? දැන් දරු දුක ගොඩාක් ඇයගේ හිත වෙලාගෙන තියෙන්නේ. ඒ දරු දුක දුරු කරන්න දැන් රළුබසකින් කතා කරන්න ඕනේ. එතකොට වෙනස් වෙනවනේ. බලන්න උන්වහන්සේගේ උපක්‍රමනේ. එහෙම කතා කරන්න ඕනේ කියලා මෙහෙම කියනවා. මන්ද්‍රී තී රාජපුත්‍රියක්නේ
අතිශය මනහර රූසිරි දරන්නේයක්. තී දන්නවනේ මේ හිමාල වනයේ වනාන්තරයට වදින මිනිස්සු ඉන්නවා. පුරුෂයෝ ඉන්නවා. ඒ වගේම සිද්ධ විද්‍යාදරෝ වරින් වර හැසිරෙනවා මේ වනේ. කවුද දන්නේ තී හිමිදිරියේම ගියා නොවෑ. නමුත් තී දැන් මේ ආවේ සඳ වතුර ගලන රාත්‍රියේනේ ආවේ. දැන් මේ රළු බසකින් දැන් චෝදනාවක් කරනවා වගේ ස්වභාවයෙන් දැන් මේ කතා කරනවා. මන්ද්‍රී ලදරු සිඟිත්තන් අතෑරලා වනයේට ගියත් තිට ස්වාමියෙක් ඉන්නවනේ. ඒතරේ ස්වාමියෙක් ඉන්න බිරිඳක් මේ වගේ නෙවෙයි. මගේ දරුවන්ට මොනවා වෙලක් දන්නේ. මගේ ස්වාමියා මම පමාව කල්හි කුමක් සිතයිද දන්නේ. මේ වගේ හිතුවේ නැද්ද? මේ වගේ මෙහෙම හිතුවේ නැද්ද මේ වරක් වෙලාවේ? හිමිදිරියේම නික්ම ගිහිල්ලා දැන් හඳපාන එනවා. දැන් මා දුගී බව හිතලා තර්ජනය කළා වංචා කරන්න දොඩනවද දැන් මේ? එකල්හි මන්ද්‍රීතමෝ වෙසතුරු නිරිඳුගේ වචන අහලා මෙසේ කියනවා. ස්වාමීනි යම් බිහිසුණු වනමුරුගයෝ දියබොන්ට විලට ආවාහුය. ඔවුන්ගේ රුදුරු හඬ නුඹ වහන්සේ නොඇසූසේක්ද? සිංහ තෙමේ බිහිසුණු ගර්ජනා නැගීය. ව්‍යාග්‍රයාද එසෙයින්ම ගර්ජනා කළේය. අහෝ එවිට වනගැබ ඒක නින්නාද වුණා. ඒ මහා වනයෙහි මා හැසිරෙන කල්හි මෙවන් දුකක් මට උරුමවන වග පෙර නිමිත්තෙන් දැක්කා. ස්වාමීනි අද අලහාරන උල මා අතින් ගිලිහි වැටුණා. උරෙහි තිබුණ පළවැල පැස පළවැල කූඩේ ගිලිහි වැටුණා. පළ නෙලනාක් එක්ක ගිලිහි වැටුණා. ඉතින් ස්වාමීනි එවිට මම බියවීමි සැලීමි. වෙන්වෙන්ව ඇඳිලි බැඳ හැම දිසාවන්ට වන්දනා කළෙමි. දේවතාවුන්ට උජ්ජායනා කළෙමි. මෙයින් සෙතක් වන්නේ නම් යැයි කීමි. මහිමි රාජපුත්‍ර තෙමේ කිසියම් සිංහාදී වන මුරුගයෙකු වෙතින් නොනැසේවා. මා දරුවෝ කිසියම් වලස්සාදී සතෙකු විසින් විපතට පත් නොවෙත්වායි පතමින් දිසාවන්ට වන්දනා කළෙමි. දැන් බලන්න එතකොට ඇය පරක් වෙනකොට හිතලා තියෙන විදිහ. දැන් අර බෝධිසත්වයන් වහන්සේ අර දරු දුක තුනී කරන්න තමයි අර වගේ එකක් වචනයක් කිව්වේ අර. දැන් උදේ ගිහිල්ලා මේ රෑ ඇවිල්ලා දැන් මම මේ දුප්පත් නිසා මට තර්ජනය කරනවද මේ විදිහට කතා කරමින් කියලා අර හිත වෙනස් කරන්න කිව්වේ. නැත්තම් දන්නව උන්වහන්සේ. ඉතින් ඇය මේ විදිහට කියන මම මේ පරක්කුනේ මෙහෙම මේ නිසා සත්තු නිසා. ඉතින් මං ඒ වෙලාවෙත් ඔබ වහන්සේගේ යහපතමයි පැතුවේ, දරුවන්ගේ යහපතමයි දිසාවන්ට වන්දනා කරමින්. අහෝ මාද පළවැල නෙලා වනයෙන් එද්දී සිංහයෙකුත් ව්‍යාග්‍රයෙකුත් දිවියෙකුත් යන බිහිසුණු වනමුරුගියොත් තිදෙනෙක් ඇවිත් මා එන මග අවුරා සිටියාහු නොවේ. ඔන්න දැන් කියන්නේ තුන් දෙනා ගැනම. එහෙයින් සඳ පාන තෙක් සවස් වූයේ. ඒ නිසයි මම මේ රාත්‍රී වෙනකන් පමා වුණේ. සමාවුව මැනව ස්වාමීනි. බලන්න සමාව ඉල්ලනවා. දැක්කද? මේ දැන් බලනකොට ගුණධර්ම මේ මන්දිරේ බිසවකනේ. ඒකනේ උදුමි කියන්නේ. දැන් වෙන කාන්තාවක් නම් මට බොරුවට චෝදනා කරනවා. මම මේ එහෙම වැරද්දක් නොකර මට චෝදනා කරනවා කියලා ඒකට දොස් කියන්නේ නැද්ද? බලන්න පුදුම හිතෙනවනේ. ඒකයි මේ සුවිශේෂී බව. මේ ගුණධර්ම තමන්ගේ ස්වාමියාට චෝදනා කරන්නේ. බලන්නේ බිරිඳගේ තියෙන යටහත් පැවතුම් බවනේ. දැන් මන බෝධිසත්වයන් වහන්සේ උපක්‍රමයක් මේ කළේ. බලන්න ඒත් ඇයි කවදාවත් ඒවට චෝදනා කරන්න ගියේ නෑ. මම මෙහෙමයි වුනේ. ඒ නිසා තමයි මම මේ මෙහෙම උනේ කියලා ඒකට කරුණු කියනවා. තරහ අරගෙන චෝදනා කරලා එහෙම නෑ. බලන්න කොච්චර ලස්සනයිද කියලා පින්වත්නි මේවා. ඉතින් මේ අපේ යසෝදරා උත්තමාවි වෙන මේ මන්ද්‍රී බිසවණන් මේ ඒකාන්තයෙන්ම අපේ බෝධිසත්වයන් වහන්සේගේ සම්බුද්ධත්වයට ශක්තියක්ම වුණා. ඒකනම් සත්‍යයෙන් වශයෙන්ම පැහැදිලි මේ වාගෙන්. මහා බෝධිසත්වයන් වහන්සේ ඇය සමගින් මෙතෙක් දෑ පමණක්ම කතා කළාය. ඔච්චරයි කියනවා කතා කළේ. අරුණ නැගෙනාතෙක් අන් කිසි බසක් නොදෙඩීය. එතැන් පටන් මන්ද්‍රීතොමෝ ඒ සඳ පායපු රාත්‍රී අනේක ප්‍රාකාරයෙන්
අනේක ප්‍රකාරයෙන් හඬා දොඩා වැළපෙන්නේ මෙසේ කීවාය. වැළපෙමි මේ විදිහට කියනවා. ස්වාමීනි මම හිස ජටාදර බඹසර රකින්නේ වෙමි. දිවා රාත්‍රී දෙකේ අනලස්ස වත්සපන් මානවකෙක් සිය ගුරු දෙවිඳුට සෙයින් මා හිමිහටත් දරු සිඟිත්තන්ටත් උපස්ථාන කළෙමි. තොප කැමැත්තෙන් තොපම පතමි. අඳුන් දිවිසම් හැඳ වනමුල් පළවැල ගෙනෙන්නීව දිවරෑ සරමි. මා දරුවෙනි අහෝ තෙපි කොහිද? ඔන්න ආයෙත් දැන් දරුවා මතක් කළොන් දැන් ආයෙත් කියන්න ගත්තා. මවෙත එව් දරුවෙනි ඇවිත් බලව් තොපට නහනු පිණිස රන්වන් කසා කල්ක කොට ගෙනාමි. මේ රන්වන් බෙලිපල ගෙනාමි. මේ බලව මේ මියුරු රුක්පලය දරුවෙනි මේවා තොපට කෙලි පිණිසයි. දරුවෙනි මේ නෙලිඹු දැලිය මේ ඕලුය මේ කෙකටිය දේවයන් වහන්ස දඬුවැල් බෑ මිහියෙන් මුසු කරන ලද මේවා දරු සිඟිත්තන් හා එක්ව වැළඳුව මැනව. බලන්න මේ ආදරේනි මේ පියුම ජාලියටයි මේ කුමුදු මල් දූටයි සිවි රාජේනි මා දරු සිඟිත්තන් කැඳව මැනව. මේ මල් පැළඳ සිඟිත්තන් නටන අයුරු බැලුව මැනව. දැන් හිතන්න බලන්න ඒතර කොහොම දුක් වීමක් දුක් කියලා තියනවද කියලා මේ මන්ද්‍රී තවුසිය. දේවයන් වහන්සේ අසපුයෙහි මවෙත අවුත් පෙරලී මීරු සිත්කලු වචන දොඩනා කන්න ජිනාවන්ගේ බස් ඇසුව මැනව. ස්වාමීනි සිවි රටින් නිරපනා ලද අපි සම සුවදුක් ඇතියෝ වම්හ. අහෝ සිවි රාජ පුත්‍රේනි ජාලිය ක්‍රිෂ්ණ ජිනා මා දරුවන් දුටුවහුද? ඉතින් දැක්කානං මට දක්කාලුව මැනව. මෙසේ බලවත්ත මා සසල කරවන්නේ මන්ද? ඕන්න දැන් අර විදිහට අර වචන ටිකක් අර හිතේ දුකට කියලා ඊට පස්සේ අනේ මගේ දරුව දැක්කනම් දැක්කා කියන්න. අනේ මට පෙන්නන්න එහෙනම්. මේ විදිහට මගේ හිත සසල කරන්න එපා කියනවා. අහෝ මම වනාහි පෙර අත්භවයක බඹසර සුරකින සිල්වත් බහුශ්‍රෘත මහාන බමුණන් හට තොපගේ දූපුත්තු තොප නොදකිත්වා කියා ආක්‍රෝෂ කළාදෝ. ඒ මම අද ජාලිය ක්‍රිෂ්ණ දිනා දරු සිඟිත්තන් නොදකිමි. මට මෙහෙම වෙන්න මම ඒ විදිහට ආක්‍රෝෂ කරලා තියනවද දන්නේ. ඇය කියනවා දැන් බලන්න. මෙසේ මන්ද්‍රීතමෝ දරු දුකින් හඬා වැටෙන කල්හි මහා බෝධිසත්වයන් වහන්සේ දැස් පියා සෙල් පිළිමයක් සෙයින් නිහඬව සිටියා. වෙස්සන්තර නිරිඳු ඇය හා නොදොඩන කල්හි සඳ එළියෙන් දරුවන් සොයා යන්නේ පෙර සිය දරුවන් කෙලිසෙල්ලම් කළ දඹරුක් ආදී ඒ තැන්වල ගොස් වැටි වැටි වැළපෙන්නේ. අහෝ මේ මා දරුවන්ගේ කෙලිබිම දඹරුක්කේ මේ වැగిරෙන අතු ඇති සිඳුවරය මේ නානා වෘක්ෂ ජාති හුය අද මේවා පෙනෙති එනමුදු මා දරුවෝ නොපෙනෙති. මේ ඇසතු රුක්කය මේ පැණිවරකා රුක්කය මේ නුග රුක්කය මේ දිවුල් රුක්කය අද නානා පළදරන මේ රුක්ෂයන් පෙනෙනවා එනමුදු මා දරුවෝ නොපෙනෙති. මේ සිත්කලු උයන්නේ මේ සිහිල් දිය ගලනා නදියය පෙර මා දරුවන් කෙලිසෙල්ලම් කළ තැන්නේ අහෝ අද මේවා පෙනෙති එනමුදු මා දරුවෝ නොපෙනෙති. මේ පර්වත සානුවෙහි නානා පුෂ්පයෝ ඇත්තාහ. පෙර මා දරුවෝ මේ කුසුමින් මාලා ගොතාගෙන පළඳිති අහෝ අද පිපී ගිය කුසුම් පෙනෙති එනමුදු මා දරුවෝ නොපෙනෙති. මේ පර්වත සානුවෙහි නානා මියුරු ඵල ඇත්තේය. පෙර මා දරුවෝ ඒ මියුරු ඵල බුදිති අද මියුරු ඵල ඇති රුක්ෂ පෙනෙති එනමුදු මා දරුවෝ නොපෙනෙති. මේ විදිහට ඇය පර්වත සානුවෙහි හැසිර දරු සිඟිත්තන් නොදැක නැවත අසපුවට ආවා. දරුවන්ගේ කෙලිබඩු දෙස බල බලා නැවත මේ විදිහට හැඬුවා.
පෙර මා දරුවෝ යම් කෙලිබඩු වලින් කෙලිසෙල්ලම් කළෝද මේ ඒ ඇත්රූය. මේ ඒ ඇත්රූපය, මේ අස්රූපය, මේ ගවරූපය අද මේවා පෙනෙති, එනමුදු මා දරුවෝ නොපෙනෙති. පෙර මා දරුවෝ යම් කෙලිබඩු වලින් කෙලිසෙල්ලම් කළෝද මේ ඒ රන්මුවෝය, මේ සාවෝය, මේ බකමුහුණෝය, මේ කදලිමුවෝය අද මේවා පෙනෙති, එනමුදු මා දරුවෝ නොපෙනෙති. පෙර මා දරුවෝ යම් කෙලිබඩු වලින් කෙලිසෙල්ලම් කළෝද මේ හංසයෝය, මේ කොස්වා ලිහිණියෝය, මේ විසිතුරු පිල්කලමින් හෙබි මයුරයෝය අද මේවා පෙනෙති, එනමුදු මා දරුවෝ නොපෙනෙති. කොහොම දුකක්ද හිතන්නකෝ බලන්න. මේ ඇයි සංසාරේම Tamanට දරුවන් වෙලා එනවා. ඒ ආදරේ ඒ නිසා දැනෙනවා හොඳට. ඉතින් අසපියෙහි දරුවන් නොදුටු ඇය යලිත් හඬා වනාන්තරයට ගියා කියනවා. එතකොට ඇය දිගටම පින්වත්නි මේ විදිහට දරුවන් හොයා ඇවිදිනවා. මේක ඉස්සරහට තියෙන ගොඩාක් ඒ වැළපීම. ඉතින් පින්වත්නි මේ මන්දිරයේ බිසව මේ විදිහට ඒ දරුවන් වෙනුවෙන් සෑහෙන ප්‍රමාණයක් ඇය ඇවිදලා තියෙනවා. මේකේ තියෙන යොදුන් ගාණක් ඇවිදලා තියෙනවා. මේක ඉදිරියට විස්තර තියෙනවා. ඉතින් පුදුම හිතෙනවා මේ අපේ මන්දිරී ඒ දේවියගේ ඒ විස්තර ඇහුවාම ඒ ආදරය බලන්න. ඒතර බලන්න මේ වගේ ආදරයෙන් යුතුව ඉන්නේ දරුවනේ මේ දන් දුන්නේ නේ. දන් දෙද්දී ඇය අනුමෝදන් වුණා. පුදුම හිතෙනවා ඒ මන්දිරී බිසව කියන්නේ මේ අපේ යසෝදරා උත්තමාවිය වෙලා එන උත්තමාවිය නෙමේ. සසරේම බිරිඳ වෙලා එන. එතකොට හරිය පුදුම ගුණ කඳක් ඒ ගුණ කඳ. දැන් පින්වත්නි යම් දානයක් යමෙක් දෙනකොට ඒකේ 3 දෙනෙක් පින් කර ගන්නවා. ඒ තමයි දාණයට මුල් වෙන කෙනා. ඒ වගේම දානේ දෙන කෙනා. ඒ වගේම අනුමෝදන් වෙන කෙනා. එතකොට වැඩිපුර පින්වත්නි අපේ මහා බෝධිසත්වයන් වහන්සේ තමයි දන් දීලා තියෙන්නේ. මුල් වෙලා තියෙන්නේ දාණයට. යසෝදරා උත්තමාවිය. දැන් මේ ඉන්නේ යසෝදරා උත්තමාවිය වෙන උත්තමියනේ. ඇය කරලා තියෙන වැඩිපුර අනුමෝදන් වීම. ඒ නිසාම තමයි මේ ලෝකේ කාන්තාවන් අතර උත්තම කාන්තා බවට පත් වෙන්න ලැබුණේ. ඇයත් දන් දීලා තිනවා, දානෙට මුල් වෙලා තිනවා. හැබැයි වැඩිපුර අය කරලා තියෙන අනුමෝදන් වීම. ඇයි තමන්ගේ දරුවෝ දෙනවා බෝධිසත්වයන් වහන්සේ අනුමෝදන් වෙනවා. කවදාවත් එරෙහි වෙලා නැහැ. අපේ යසෝදරා උත්තමාවිය නිසා තමයි කියනවා සසරේ අපේ බෝධිසත්වයන් වහන්සේගේ පාරමී ධර්ම මෙච්චර ඉක්මනට පිරුණේ. විශේෂ චරිතයක් අපේ යසෝදරා උත්තමාවිය. ඔය පහුගිය කාලේ අසත්පුරුෂෙක් අපේ යසෝදරා උත්තමාවියට දොස් කිව්වා. බලාගෙන ඉද්දි පිරිහුණා පින්වත්නි. ලේසි නෑ. මේ බුදු කෙනෙකුට ශක්තියක් වෙච්ච කල්ප ගානක් ආපු කෙනෙක් මේ උපකාර කරමින්. සුළුපටු කෙනෙක් නෙවෙයි. ඇය පින්වත්නි මේ දක්වන්නේ සැබෑම ආදරයක් මේ. යසෝදරා බවට පත් වෙච්ච මේ උත්තමාවිය සිදුහත් කුමරට දක්වන ලද්දේ සංසාරගත ස්නේහයක්. එය හුදෙක් කායික වින්දනයකින් හමාර වෙන බොළඳ පිපාසයක් නොවේ. ආදර අහේනියක විලාපයකුත් නොවේ. විරහ දුකින් සැලී ගිය ශෝකාලාපයකුත් නොවේ. එය සඳඑළිය බඳු සැබෑම වූ ප්‍රේමයකි. ඒ ප්‍රේමය අසීමිත ගුණයෙන් පෝෂණය වූවකි. සීලයෙන් සුපිරිසිදු වූවකි. දානෙන් බැබලී ගිය දෙයකි. ඈට රහත් වෙන්න පුළුවන් වූයේ දේ නිසාමයි. ඒතර මේ සීල ගුණයෙන් ඒ මහා ගුණ කඳකින් තමයි මේ ඉන්නේ. ඉතින් ඒ නිසා එවැනි උතුම් ගුණ දරාගෙන අපේ බෝධිසත්වයන් වහන්සේ පසුපසින් ආපු ඒ යසෝදරා උත්තමාවිය මේ අන්තිම ආත්ම භාවයේ පාරමී සම්පූර්ණ වන වෙස්සන්තර ජාතකයේ මන්දිරී බිසව වෙලා මේ විදිහට ඒ බෝධිසත්වයන් වහන්සේ වෙනුවෙන්ම ඒ ජීවිතේ ඒ සියලු දුක් ඉවසවුවා. ඒ දුක් විඳා. මේක ඉදිරියට තියෙනවා. ඉතින් ඒ දානේ අනුමෝදන් වෙනවා ඇය. අපිට ඉදිරියට විස්තර අහන්න පුළුවන්. ඒ නිසා මේ ගැන අපි හිත පහදවා ගමු. මේ ගුණවතුන්ගේ මේ උතුම් ගුණ පූර්ණිය ගැන හිත පහදවාගෙන ඒ උතුම් ගුණ පූර්ණිය කොට අපේ බෝධිසත්වයන් වහන්සේ සම්බුදු බව ලැබුවා. ඒ දහම ලෝකයට දේශනා කළා. ඒ දහමින් ඉස්සර වෙලාම පිහිට ගත්තේ ආන් ඒ උන්වහන්සේ වටා හිටපු මේ මන්දිරී බිසව වගේ මේ
ජාලිය ක්‍රිෂ්ණදීන ආදී උන්වහන්සේට පිහිට වෙච්ච අය තමයි පිහිට ගත්තේ. ඒ බලන්නේ පාරමිතාවලට උපකාර කරපු නිසා. ඒ නිසා බලන්නේ ඔක්කොම ගුණවත් අය බවට පත් වෙලා සසරින් එතරුණා. ඉතින් මේ ගැන අපි හිත පහදවාගෙන අපිටත් ඒ උතුම් ඒ බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටලා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දහම හොඳට පුරුදු කරගෙන මේ දහම් රසය අත්විඳිමින් අමා මහ නිවන් සුව විඳින්නට අපි සියලු දෙනාටම මේ ඇසුවා වූ දහම් කරුණු ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 97 මීගොඩ යන ලිපිණියේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් යූ නන්දාවතී මහත්මිය, ඉනෝකා චාන්දනී මහත්මිය සහ නිරෝසා දිල්කුසානි මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන්ගේ දායකත්වයෙන් අද සිදු කරගත්ත උතුම් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් අපි පළමුව සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිදානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියන්ටත්, බ්‍රහ්මකායික දෙවියන්ටත්, සොමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියන්ටත් මේ උතුම් පින්කමට දායකත්වයේ දරු ඒ පින්වතුන්ගේ ඒ පවුලවල සියලු දෙනාගේ ධර්මයේ හැසිරෙන සියලු දෙනාගේ තිෂ්ඨකාමී දෙවියන්ටත් අනුමෝදන්ව දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික උපකාර ආරක්ෂාව දායකත්වයේ දරු පින්වතුන් ඇතුළු ධර්මයේ හැසිරෙන සියලු දෙනාට උතුම් ධර්මයේ හැසිරෙන්නම සලසත්වා. සියලු දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදෙන සියලු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාට මේ උතුම් ධර්මයේ මනාකොට කියා දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම මේ මීගොඩ කමලදත්ත ස්වාමීන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝක වාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු හැම දෙනාටමත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ වේවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලබන්නත් මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද මේ පින්කමේ දායකත්වයේ දරන අංක 97 මීගොඩ යන ලිපිණියේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් යූ නන්දාවතී මහත්මිය, ඉනෝකා චාන්දනී මහත්මිය සහ නිරෝසා දිල්කුසානි මහත්මිය කියන පින්වතුන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නිය ලබත්වා. පින්වත් සියලු දෙනාගේ ධාර්මික බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම මෙවර පොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සවින්දී ලක්ෂානී දියණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ වගේ මේ පින්කමට නන්නරින් උපකාර කළ දායකත්වයේ දරේම පවුලල සීලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නිය ලබත්වා. පින්වතුන් කරන කියන සියලුම රැකී ආරක්ෂා කටයුතු ආදියත් ඒ දරුවන්ගේ යම්තාක් අධ්‍යාපන කටයුතු යද්දී සියලු දේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. තව තවත් මේනි උතුම් පින්කම් කරගෙන උතුම් ධර්මයේ හැසිරෙන්නට කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. හැම දිනාට මේ ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නම මේ රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ උතුම් පුණ්‍ය ධර්මයන් මීට වසර 12කට පෙර මිය පරලෝකීය බී.ඒ. කුලරත්න මහතාටත්, නන්දාවතී මහත්මියගේ මිය පරලෝකීය දෙමාපියන්ටත්, සහෝදර සහෝදරියන්ටත් මැයි මාස 12 වන දිනට මිය පරලොව ගොස් වසර 4ක් සපිරෙන ලයනල් වීරසිංහ මහතා යන පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට නන්නයිරින් උපකාර කළ දායකත්වයේ දරු සියලු දෙනා නමින්ද මේ ජීවිතයේදී සසර පුරාවටත් මිය ගිහින් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන්ටත් අනුමෝදන්. ඒ අයගේ පරලොව සැපයටපත් වෙත්වා. සියලු ඥාතීන්ට සසර දුකින් මිදීමට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එවැගේ මේ උතුම් පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර සිටින ලක්වාසී ලෝකවාසී සියලු රෝගීන්ට අනුමෝදන්ව නිදුක් නිරෝගී සැප ලැබේවා. සද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට ලක්කර ගුවන් විදුලියේ සද්ධා රූප වාහිනී සේවා කරන හැම දෙනාට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටත් අනුමෝදන්ව හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතු මේ පින් කටයුතු කරගෙන
ගෞතම සසුනේ පිහිට ලබන්නම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර